ආයෙත් කරදරයක් දැන්නේ නෑ ඔක්කොම වැඩ දැන් ඉවරයි. හරියට දැන් මේ දවස්වල මේ කට්ටිය ඔවාසිට මේ හරි අවිවේකයක් ඉතින් ගොඩක් කතා කරනවා කියන්නේ. නෑ අවිවේක නෑ අපි ඒතකොට ෆෝන් එක ඔෆ් කරලා තියෙනවා. ඒකෙන් අපි හරි විවේකයේ ඉන්නේ ඔක්කොම. නැත්නම් අර පොඩි ප්‍රශ්න ටිකක් දෙකට උත්තර දෙන්න. අර සිත දැකගෙන ඉන්නකොට අර දැන් සිතිවිලි එනකොට සිතිවිලි ඉංගන්නේ ස්වභාවයේ තියෙන හරියනවා. එතකොට මේ සමහර වෙලාවට ඇලෙන ගැටෙන ස්වභාවයක් ඒ එකම මේක හොඳට දකින්නවා. ඒක හොඳට ඒ වෙලෙම දකින්නවා. දැකලා ඒක නිතර යනවා දක්න ඒකට අනිවාර්යයෙන්ම මට හිතෙනවා මේක දෙයක් කියලා දැනෙන්නේ ඒ වෙලාවට දෙයක් කියලා දැනෙනවා. ඒක අනුශේධ කියලා අර දැනගන්න ඕනේ. එතකොට තව අර නිතර හිතේ ප්‍රබෝසර ගතිය තියෙනවනේ. මොකක්ද ඒකෙන් අදහස් කරන්නේ? අරයන්හස අර මේ දැන් රාග දේශ එන වෙලාවල් තියෙනවා අරයන්හස. ඔව්. එනකොට මේ ඒතකොට අර හිතට එකපාරට මේක වෙනසක් වගේ දැනෙනවනේ. ඒක අර තියෙන ස්වභාවයට වඩා. ඒකවට අක්කාල ඒ ගාම දැනෙනවා ඒක මේ විතර රාගයක් ආවද දේශයක් ආවද කියලා. දකින්න. එතකොට ඒක අර ඒක අනුශේධ කියලා දැනගන්න. දැනගන්න ඕනේ. නෑ ඒක සාමාන්‍යයෙන් අර ආත්මීය ස්වභාවය දැනෙන ස්වභාවය උදාහරණයක් කියන්න බලන්නේ ඒ සාමාන්‍යයෙන් ආපු විදිහටම කියන්නේ. අරනහස මේ වාහනේ අපි වෙනදාට ගමනක් යනකොට ඒ ඩ්‍රයිවර් මහත්තයා සින්දුවක් දාගෙන අර කවියක් හාමුදුර කෙනෙක් කවි වනක් දාගෙන ගියා. එතකොට මට ඒක ඇහුණා එක වෙලාවක එකපාරටම දැන්න මේක නිකන් අර හැංගීම් බරව මේක නිකන් අර හරි ලස්සනයි හරි මිහිරි වගේ අරනවා. එතකොට ඒ ගාම දැන්න මේක මේක අර ඒකට කැමැත්ත රාගයක් උපදිනවා කියලා දැනනවා දැනනවා. එතකොට දෙයක් කියන්නේ ඒ වගේ නේද කියලා හිතනවා. ඔව්. එතරම්දී ප්‍රශ්නයක් නැහැ නේද? ඒක ඉගම් ඒක දැක්කම. ඔව්. දැන් අහන ප්‍රශ්නේ ඒකට. ඒක අර අනුශේධ කියලා හරිනවස දැනගන්න. ඔව්. රාගදේශ අනුශේධ වශයෙන් තියෙනවා. ඒක පොත්තල අනුශේධ කියලා එහෙම තියෙනකොට ඒක පොතේ තියෙන වචනයක්. නමුත් ප්‍රායෝගිකව මෙහෙණින් වහන්සේට දැනෙනකොට දැනෙන්නේ මෙහෙණින් වහන්සේගේ ආත්ම සංඥාව. ආත්ම සංඥාව මෙතන පෙන්වන කෙනෙක් ඉන්නවනේ ඒක විඳින. එතකොට දැන් මේ අනාත්ම ධර්මයේ දෙයක් නැති බව දකිනකොට. එතකොට දෙයක් නැත්නම් ආත්මයකුත් නැහැ. බාහිර දෙයක් තිබ්බොත් මේ පැත්තේ ආත්මයක් තියෙන්නේ. දෙයක් තිබ්බොත් ඒක දකින මම ඒතම් මම ඒසෝහමස්මි තමේසාත්තා. අපි දැන් අන්තිමටම දාපු සූත්‍රයක් තියෙනවා. මේ ටිකේ දිගටම ඒ සම්බන්ධව තමයි දාගන්නේ. ඔව් ආර්යයන් වහන්සේ වහන්සේ සූත්‍රයක් හරි ඊළඟට ඉන්නේ සංඝා මොකද මේ ළඟදී ඒක සූත්‍රය යන ආර්යයන් වහන්සේ ඒක මම ඇහුවා ඒක හරියට හොඳටම ඒක අවබෝධ කරගන්න. ඔය කියන්නේ ඒව නැවත නැවත ඇහුවත් කමන්නේ ඒ තරම් වටිනවා මොකද එතන මේ ස්කන්ධ වර්ගයේනේ දාන්නේ ස්කන්ධ වර්ගය කියන්නේ මෙතන ආත්මය හැදෙන හැටිනේ ඔක්කොම තියෙන්නේ. ඒක නම් හරිම ධර්මයේ ගන්න පුළුවන් තරම් එතන ධර්මයේ නුවණින් විමසන්න ධර්මයේ නුවණින් විමසනකොට මේ මෙතන අනාත්ම ධර්මයේ හමු වෙන්න ඕනේ. අනාත්ම ධර්මයේ හමු වෙන්න ඕනේ කියන්නේ මෙතන අපිට දෙයක් කියලා ගන්නකොට එතන ආත්මයක් නිරූපණය කරන්නේ. ඒතර අපි අර පෙන්නනවනේ මේ දෙයක් හැදෙන හැටි චිත්තාරෝපණය එන හැටි පෙන්නනවා. අර ෂොට් එක නේද? ඔව් ඒක තමයි ශබ්ද තරංග මේවා එකතු වෙලා චිත්ත තරංගයක් හැදෙන හැටි. ඒ කියන්නේ ආයතන විඥාන වලින් මනෝ විඥානය හැදෙන හැටි. මනෝ විඥානය හැදෙනොත් දෙයක් කියලා පෙන්නන්නේ. ඒතර ආයතන විඥාන කියන්නේ දැන් චක්කු විඥානේ දන්නේ නැහැ. සෝත විඥාන දන්නේ ඒක ශබ්ද විතරයි, වර්ණ විතරයි, ගන්ධ විතරයි. ආයතන. තේරෙන විදිහට කියනවනම් ශබ්ද වර්ණනේ. දැන් ඇහැට එන්නේ ආලෝකයක් වුණාට අපි දැන් දකින්නේ පොත කියන ශබ්ද එකතු වෙලා. එතකොට නාම රූප එකතු වෙයි නාමීය රූපෙන් එකතු වෙලා අපි වෙන් කරන්න බෑ. ඒකනේ දෙයක් කියලා පෙන්නේ පොතනේ.
අර ස්කන්ධානම් පාති භව ආයතන ප්‍රතිලබ අනිච්ච ජාතික නේ කියන්නේ ස්කන්ධය කියන්නේ වේදනා සංඥා සංකාර. ඒතර වේදනා සංඥා සංකාර කියන්නේ මේ මොහොතේම වේදනා සංඥා සංකාර කියන්නේ ඒ ඔක්කොම එකයි. ඒ කියන්නේ වේදනාවමයි සංඥාව ඒකමයි සංඛාරා කියලා අපිට දෙයක් බවට පෙන්නන්නේ. තේරුණා නේ? ඒකවල ආදීන එහෙම හැරෙනවා ඒතර ඒ දැනුම වෙලාවේ ඔක්කොම දෙයක් විදිහට ඔක්කොම වෙලා ඉවරයි. ඔක්කොම වෙලා වට්ටම් වට්ටති කියන්නේ වට දෙකක් කරකිනවනේ. අපි හිතනවනේ පේනව නෙමෙයි. එතකොට එන්නේ කිරණයක් දකින්නේ පොතක්. එතකොට එන්නේ කිරණේ තමයි එක වට්ටයක්. දකින්නේ පොතක් තමයි ඊගා වට්ටේ. වට්ටම් වට්ටති. ඒ කියන්නේ අපි මේ දකින්නවා කියනකොටම අපි හිතනවා දකින්නවා නෙමෙයි. ඒ කියන්නේ ඒක සංකාරයක් නේ සංකාරයක් නම් චිත්තයක් නේ චිත්තයක් නම් විඥානයක් නේ සංකාරයක් නම් විඥානයක් නේ. වේගෙ වැඩිද? ඒ කියන්නේ දැන් අපි දෙයක් කියලා දකිනකොට මේ ධර්මයේ සම්පූර්ණයෙන් කොච්චර කතා කරත් ඔය කතා කරන්නේ අරමුණක් ගැන විතරයි. ඒ කියන්නේ අපි අරමුණේ සත්‍ය දකිනවා විතරයි. ඔය ස්කන්ධ වේවා ඕන කතාවක් ඕන දෙයක් කියන්නේ මේ සිතට එන අරමුණ ගැන. ඒ කියන්නේ මේ ආර්යකාන්ත සීලය කියන්නේ මේ උපාදානස්කන්ධයෙන් මිදෙන සීලය කියන්නේ ස්කන්ධයේ උදේවැය දකින්න සීලය කියන්නේ මේ ඔක්කොම එකම එක කතාවයි. මේ මොහොතේ යම් අරමුණක්ද තියෙන්නේ. බිත්තිය දකින්න හිතගම උපමාවක් විදිහට පොත දකින්න හිතගම. ඔය හැමතිස්සෙම ගන්න ඒක පෙන්නන්නේ. ඒ කියන්නේ මේ එක අරමුණ එක මොහොතේ තියෙන්නේ. ඒ අරමුණේ සත්‍ය දකින්න එකයි අපි කරන්නේ. සත්‍ය දකින්නවා කියන්නේ මේ අරමුණේ සත්‍ය දකින්නවා කියන්නේ මේ අර අඹ ගහේ කොළ 5000ක් තිබ්බට එක කොළයක නාරට විඤ්ඤාසය දැක්කොත් ඔක්කොම දැක්කා වගේ හැම සිතක්ම හැදෙන්නේ එකම විදිහටයි. හැදෙන හැටි දකින්න ඕනේ. හැදෙන හැටි තමයි අර මේ අපි කියන්නේ සමුදේ ඥානං කියලා. සමුදේ දැක්කොත් තමයි අත්තගමේ එන්නේ. සමුදේ දැක්කොත් එතන දෙයක් නැති බව දකිනවා. එතකොට එතන සමුදේ කියන්නේ පොතනේ. සමුදේ දකින්නවා කියන්නේ පොත නැති වෙනවා කියන එක. පොත හැදෙන හැටි දකින්නවා කියන්නේ මේ පොතක් කොහෙවත් හම්බ වෙන්නේ නැහැ එතකොට. ඇත්ත දැක්කොත් විඥානයේ මායාව දකිනවා. ඒ කියන්නේ ප්‍රඥාභාවය තබ්බ විඥාන පරිඥාන. ඒ කියන්නේ ඇත්ත දකින්න කියන්නේ ප්‍රඥාව. ඒ කියන්නේ විඥාන මායාව දකිනවා කියන එක. සිත කියලා දෙයක් නැහැ. ඒකට හේතුව තමයි ඇත්තද යථාභූත ඥානය කියන එක සුත්තමේ ඥානය. අපි කතා කරේ මුලින් ඉඳන්ම දර්ශන සමාපත්තිය සමාජයට ගිලිහිලා කියලා. ඒතරේ දර්ශනය තමයි අපි අවබෝධ කරගන්න ඕනේ. ඇත්තටම අපි හැම මොහොතෙදිම අපි ඉස්සලා මේ දර්ශනය හොඳින් අවබෝධ කරගන්න ඕනේ. මේ දර්ශනය නුවණින් විමසන්න ඕනේ. පටිසම්පාදයෙන් මෙනෙහි කරන්න ඕනේ. ඒ කියන්නේ මේ දර්ශනය. ඒක තමයි කල්යාණ මිත්‍රයාගේ පණිවිඩය. ඒක තමයි මේ අපි කිව්වේ අර විනිවාසානස්ස ඥානේ පෙරසිට කඳ පිළිවෙත දැකලා මේ සිත හැදෙන්නේ කොහොමද කියලා බැලුවොත් තමයි ඉස්සරහට එන සිතුත් ඒමයි කියන එක දකින්නේ. එහෙනම් සිත් පිළිවෙත් දකින්නවා කියන්නේ අර ප්‍රභාස්වර සිත දකින්නවා කියන එකයි. එහෙනම් සිත කඳ පිළිවෙත දකින්නවා නම් පෙර හටගත්ත එහෙනම් මෞකුසෙන් එළියට එනකොට කොහොමද පළවෙනි සංකාරයේ විඥානය හටගත්තේ කියන එක. කොහොමද දෙයක් හැදුනේ කියන එක. ඔය පුංචි ළමයි ඉපදෙනකොට දැන් ප්‍රායෝගික වෙන්න එපා. ධර්මයේ ප්‍රායෝගික වුණාම අපි දන්නවා මෞකුසෙන් එනකොට මොකුත් දන්නේ නැහැ කියලා. එහෙනම් අපි මොකුත් දන්නේ නැහැ. එහෙනම් අපි කොහොමද මේක දැනගත්තේ? අන්න අම්මා කියන වචනේ අම්මගේ හැඩතලේ වර්ණ, ශබ්ද එකතු වෙන එක තමයි මනෝවිඤ්ඤාණය කියන්නේ. මනසංච පටිච්ච ධම්මේස උපජ්ජ මනෝවිඤ්ඤාණය කියන්නේ මනසට අරමුණු ධම්ම කිව්වේ. ඒ කියන්නේ මේ මනෝවිඤ්ඤාණේ කතාවක් තියෙන්නේ ඇසට එන්නේ වර්ණයක්, කනට ශබ්දයක්, එතකොට නාසයට ගඳක්, දිවට රසක්. ඒ කියන්නේ කයට උණුසුම සීතල. හැබැයි මේ එකකවත් නැහැ පොතක්. පොත කියන එක ඔය ඔක්කොම එකතු වෙලා හැදුණු එකක්. පොත කියන්නේ ශබ්දයක්. පොත කියන්නේ ශබ්දයක්, ඒකේ තියෙනවා වර්ණයක්, ඒකේ තියෙනවා තද ගතියක්, උණුසුම සීතල ඔක්කොම තියෙනවා. ඒ ద్వාර වලින් එන සෙන්සර්ස් වල ස්පාර්ක් එක. ඒක නිසා දැන ගැනීම පොත. ඒතකොට ඒක මනෝවිඤ්ඤාණයේ කතාවක් තියෙන ඕනෝක නිසා මනෝවිඤ්ඤාණය කියන්නේ කොහෙවත් තියෙන එකක් නෙමෙයි මොළය ඇතුලේ තියෙන එකක් නෙමෙයි. මනෝවිඤ්ඤාණය කියන්නේ මේ ස්පාර්ක් වලම එකතු වෙන එක. ඒකෙන් තමයි ස්නායු වලට අර බලය එන්නේ, පවර එක එන්නේ. චේතනා බික්ක කමවද ඒ කියන්නේ සංකාරමය චේතනා කියන්නේ. සංකාරා වලින් තමයි දෙයක් කියලා ගත්තේ පොත කියලා. ගත්තොත් එතන තියෙනවා අපිට දැනෙන බලයක් දැනෙනවා. ඒ කියන්නේ බැඳීමක්. පොතක් කියලා දැනෙන බැඳීම. ඒක තමයි රුප්පණේ වෙන්නේ. ඒ රුප්පණේ ස්පාර්ක් වීම තුළ අර බල්බ් එක ඇතුලේ ස්පාර්ක් එක ඊට පස්සේ ආලෝකයේ වගේ අපිට මේන ආරෝපණය, චිත්තාරෝපණයේ උපමාව. අර උපමාව තමයි බල්බ් එකේ ආලෝකයේ එන්නේ අර දඟර ස්පාර්ක් වෙනින්ද බල්බ් එක ඇතුලේ. දෙක නෙගටිව් පොසිටිව් කරන්ට් එක දෙපැත්තෙන් එනවා නේද? ධන ඍණ. ධන ඍණ කියන්නේ ධන කියන්නේ තියෙනවා. ඍණ කියන්නේ නැහැ.
අපි අවශ්‍යම තියනවා කියන එක අපිට දැනෙන ස්පාර්ක් එක. ඒ වුණාට ඒක නෑ. තියනවා නෑ කියන අන්ත දෙක. ඒක තමයි දන්රෙන කියන කරන්ට් එක උපදින්නේ අවශ්‍යම තියනවා වගේ දැනන ඒ වුණාට ඒක හැම මොහොතෙම නැති වෙන එක. අපි තියනවා කියලා ගන්න බීතිය තමයි අපිට මේ බන්ධනය කරලා පේන්නේ. ඒ කියන්නේ මේ තියනවා කියලා කවුරුත් ගන්නව නෙමෙයි මේ ස්පාර්ක් වෙන වේගෙමයි අර බල්බ් එක ඇතුලේ දඟරේ වගේ ස්පාර්ක් වෙවි තියෙනවා. එතකොට මේ ස්පාර්ක් එක තුළ තමයි එතන අර ආලෝකයට ස්පාර්ක් වෙනවා, ශබ්දයට ස්පාර්ක් වෙනවා වෙනවම එක වටයක්. ඒක එක වටයක්. හැබැයි මේ ශබ්ද වර්ණ ස්පාර්ක් එක ආයිමත් ස්පාර්ක් වෙනවා දෙයක් වෙලා පොත ස්පාර්ක් වෙනවා දිගටම. ෂොට් එකක් ස්පාර්ක් වෙනවා කියපේ. සංකාරත්තාය සංකතං අபிසංකාරෝති කියපේ. ඒ කියන්නේ සංකාර එකක් තමයි චක්කු විඤ්ඤාණය. චක්කු විඤ්ඤාණය හැදෙන්නේ සංකාරයක. ඒක වර්ණේ විතරයි. සෝත විඤ්ඤාණයත් හැදෙන්නේ සංකාරකේ. ඔය විඤ්ඤාණ පහම සංකාර ආයතන පහෙන් හැදෙන විඤ්ඤාණනේ. ආයතන විඤ්ඤාණ ඒව සංකාර. ඒතර එතනත් ස්පාර්ක් වෙවි තමයි ඒක හැදිලා තියෙන්නේ. හැබැයි ඒක ඔක්කොම එකට ස්පාර්ක් වෙනවා වේගේ. ඒ මොහොතේම ස්පාර්ක්. අන්න එතන ඔක්කොම එකට එන ස්පාර්ක් එක නැවතත් ස්පාර්ක් වෙනවා. අන්න පොත හැදෙනවා. ඒ කියන්නේ අතන සංකාරයි මෙතන සංකාරයි. ඒ කියන්නේ මෙතනත් මේ ෂොට් එකක් විදියට ස්පාර්ක් වෙවි තියෙනවා. ඒ කියන්නේ පොත විදියට ඒක රූපත්තාය සංකතං අபிසංකාරෝති කිය. අතන අරවදිග නිසා වර්ණය શબ્දයන්නේ දැන් පොත කියන්නේ. එහෙමයි. ඒක ස්පාර්ක් එකක්නේ. ඒවත් වෙන වෙනම ස්පාර්ක් විච් ඒවානේ. හැබැයි ඒව එකට එකතු වෙච්චත් ඒකත් ස්පාර්ක් එකක්නේ. ඒක මනෝ ස්පාර්ක් එක. ඒකයි මනෝ විඥානය කිව්වේ. ඒක මනෝ විඥානය කියන එකෙත් එතකොට අර විදිහටම වේදනා සංඥා සංකාරات එක්ක තමයි මනෝ විඥානෙත් හැදෙන්නේ. ඒ කියන්නේ එතනක් තියෙන ඒ විඳීම කියන එක ඇවිල්ලා මේ ස්පාර්ක් වල එකතුණු පොත. පොත කියන එකත් ස්පාර්ක් වෙනවා කියන එකයි. මේ ඔක්කොම එන්නේ ස්පන්දනේ. ධ්වනිය ස්පන්දනේ. කියන්නේ නැවත නැවත රුප්පනේ. රුප්පනේ කියන්නේ මේක ඇත්තටම දේදුන පායනවා වගේ. ඒ කියන්නේ මෙතන කරන දෙයක් නෙමෙයි. කවුරුත් කරනවා නෙමෙයි. මේක ෂෝට් වෙනවා දැකලා තියෙනවා. අපි අර කියන්නේ කරන්ට් එක ෂෝට් වෙන ස්පාර්ක් වෙවි තියෙන අන්න ඒ වගේ. ඒ කියන්නේ ආලෝකයට ඇස ස්පාර්ක් වෙවිනේ තියෙන්නේ. දැන් එළිය හැමතිස්සෙම අපිට වර්ණයක් මොකක් හරි පේනවනේ. හැමතිස්සෙම සද්දයක් මොකක් හරි ඇහෙනවනේ. හැමතිස්සෙම මොකක් මේකේ ස්පාර්ක් වෙවිනේ තියෙන හුස්ම වැටෙනකම් මේක වෙනවනේ. ඒතකොට මේක මූලයට ගියාම තියෙන අතරම ආස්වාස ප්‍රාස්වාස අර ඒ ක්‍රියාවලිය තමයි මේ ක්‍රියාවලියට හේතු වෙන්නේ. ඒ කියන්නේ අර ක්‍රියාවලිය තමයි ඉතුරු වෙන්නේ. ආස්වාස ප්‍රාස්වාස ක්‍රියාවලිය තමයි ඔක්කොම යටින් තියෙන්නේ. තේරෙනව නේද කියපේ? ඔය ඒක තමයි මේකේ සංඛාරය. ඒ කියන්නේ මේක යටින් තියෙන්නේ බලනකොට මේ ක්‍රියාවලියයි ප්‍රභාස්වර සිත කියන්නේ අර දැන් මනෝවිඤ්ඤාණය කියන එක බොරුවක් නෙමේ හැදිච්චව ඇත්තක් නෙමේ. එකම ශක්ති විශේෂයේදී එක විදිහට තියෙනවා. එකම ශක්ති විශේෂය එක විදිහට තියෙනවා. ඒ කියන්නේ මේක අපි අර කිව්වේ එකයි ඔක්කොම තරංග කියලා. ඒ ඔක්කොම අද සබ්ද කියන්නේ තරංගය. වර්ණ කියන්නේ තරංගය. ඔක්කොම මේ එකට ඒකයි මේක එකට ස්පන්දනය වෙන්නේ ඒකයි මේවා එකතු වෙන්නේ සංකාර වෙන්නේ. ඒකයි මේවා එකට මිශ්‍ර වෙලා එකක් බවට අපිට දැන් එන එක තමයි අපි අසුරු කරන්නේ මනෝවිඤ්ඤාණය. මනසින් තමයි ඒක තමයි මෙතන මනෝවිඤ්ඤාණේ කතාවක් තියෙන්නේ. මේ ඔක්කොම වෙන හැටි පැහැදිලි කරන සිස්ටම් එකක් පැහැදිලි කරාට මේකත් උපකල්පනයක්. මේ බුදුන් වහන්සේ දේශනා කරන්නේ මෙන්න මෙවැනි දෙයක් වෙනවා කියන එක බුදුන් වහන්සේ පෙන්නන්නේ. ඒතර ඒක අපි වෙනේ කරාමත් අපිට තේරෙනවා ඒ විදිහම තමයි මේක අපිට තේරෙනවා. ඒතකොට කියන එක. ඒක මේ අස කන දියනාසෙන් ස්පාර්ක් වෙනවා කියන එකත් තේරෙනවා. ඒතකොට මේවා සේරම එකට එකතු වෙලා නේද මේකක් හැදලා තියෙන එකත් තේරෙනවා. ඒතකොට ඒකට අමුතුවෙන්ම ආයතනයක් විදිහට පෙන්නන්නේ මන ආයතනය කියලා. එහෙම එකක් කොහෙවත් නැහැ හැබැයි. ඒ කියන්නේ ඒකත් උපකල්පනයක්. ඒකත් අපි මේ සංකාර ඔක්කොම. මේ හිතන එකත් සංකාරයක්. දැන් මෙහෙමයි කියලා ධර්මයේ හිතන එකත් සංකාරයක්. ඒක උපකල්පන හිතනේවනේ. මේ පරම සත්‍යයක් නෙමෙයි. ඒ කියන්නේ මෙහෙම දෙයක් කොහෙවත් වෙනවා එහෙම කතාවක් නෙමෙයි. නමුත් මේක අවබෝධ කරගන්න මෙනෙහි කිරීමක් පමණයි. ඔව් එතකොට මේක අවබෝධ වුණාම තේරෙනවා දැන් මේ අපිට කොහොමද මේ ආත්මීය දැනීමක් තියෙන්නේ. කොහොමද එතකොට මේ අතර දැනෙන්නේ තද ගතියක්. එතකොට අත කියනවාද එතකොට මේ මේසෙ කියලා නෑනේ. අත කියනවාද මේ පොත කියලා නෑනේ. ඒක පොත කියන එක කොහෙන්ද ආවේ? ඔන්න ඕක શબ્දයක් යන මුලින්ම අපිට මොන්ඩිසෝරි යනකොට කියපු එකනේ. ඒකනේ මේ මොහොතේ දැන් මේක අර ආරෝපණය කියන්නේ චිත්තාරෝපණය කියන්නේ අර බල්බ් එකේ ආලෝකයේ වැටෙනකොට අපි ආලෝකයනේ අපිට තියෙන්නේ. අපි කියන්නේ ලයිට් එක දානවා කියලානේ. අපි කියන්නේ නෑනේ මේ ස්පාර්ක් වෙනවා කියලා බල්බ් එක ඇතුලේ. අපි කියන්නේ මේ ලයිට් එක. ඒක ලයිට් එක කියන්නේ ආලෝකයට. ඒතර ආලෝකය එන්නේ නැහැ ස්පාර්ක් වෙන්නේ නැත්තම්.
ඒතර මේ වගේ අපි කියන්නේ අපි ආත්මයක් කියලා. අපි කියන්නේ මේ මටනේ බැන්නේ. මේ මම ඉන්නවනේ. ඒතර මම කියන්නේ ආත්මයන්නේ. ඒ කොහොමද මම ඉන්නේ කොහෙද? දැන් මම කියලා කෙනෙක් නැහැ. මේ අර මේක ඇත්තටම බෙදාගෙන ගියාම තමයි අර විභජ්‍ය කියන්නේත් ඒකයි. අන්තිමටම මේ කියන ආයතන ටිකත් වෙන් වෙලාම යනවා. ශබ්ද වර්ණ වලටම වෙන් වෙලා යනවා. මුකුත් හම්බ වෙන්නේ නැහැ. අනිවාර්යයෙන් ඒක මොකුත් නැසව ස්වභාවයක් තමයි. ඔව් නමුත් ඒක හරියට අවබෝධ කරන්නේ නැතුව මේ ඇත්ත දකින්න නැතුව අපිට දැන් මේ මායාව දැන් මේ මොහොතේ ප්‍රකට වෙනවනේ. අනුසෝතය තුලනේ අපි හිටියේ. අපිට දැන් එකතු වෙන සිස්ටම් එකේනේ අපි දැන් යන්නේ එකතු වෙවිනේ හැමදේම අபிසංකරණය වෙවිනේ යන්නේ. එතකොට ඒක නවතින්නේ නැහනේ. ඒක දිගටම දැන් අපිට සිස්ටමැටිකලි වෙනවනේ. ඒක කවුරුත් කරනව නෙමෙයිනේ. සබා දහමේම න්‍යායනේ චිත්ත න්‍යාමේ. ආස්වාද ප්‍රාසද වඩනකම මේ ඔක්කොම ස්පාර්ක් වෙවි තියෙනවනේ. ස්පාර්ක් වෙවි තියෙනකම මේවා තියෙන බවට අපිට දැනෙන එකක් තියෙනවනේ. ඒක තුල අපි දැන් මරනකොටත් අපි සංඥාවක් ගන්නවනේ තියෙනවා කියලා. එතකොට අපිට හුස්ම යනකොටත් අපි ඉන්නේ දෘෂ්ටිගත වෙන සංඥාවක් තියෙනවනේ. ඒක තුල සැකස්මක් තියෙනවනේ. ඔන්න ඔතනයි භයානක. තේරෙනව නේද මේ කතාව? ඔක හොඳට අපි ලිහලා පෙන්නනවා. ඒ කියන්නේ මේ විඥානය කියන්නේ පවතින එකක් නෙමෙයි. එතන හටගෙන නිරුද්ධ වෙන එකක්. අවුත්තා ඔව්. අභිඥා දේශනා තමයි ආරෙන්වත් මම මේ දවස්වල ඔව් අභිඥා දේශනාවල මෙහෙණින් වහන්සේට ඇහුණා නේද අපි කියනවා මෙතනින් කවුරුත් යනවා නෙමෙයි. හැබැයි මෙතනින් නොගියත් නෙමෙයි. තේරෙනවනේ? ඒ කියන්නේ දැන් මේ සිතේ කතාවමයි. සිත මෙතනම හටගෙන නිරුද්ධ වෙනවනේ. අවුත්තා සම්භූතං උත්හානම් භවිෂති. පෙර නොතිබීම හටගත්තා ඊතු නැතුව නිරුද්ධ වුණා. ඊගාව සිතත් එතනම හටගෙන නිරුද්ධ වෙනවනේ. ඒ සිතයි මේ සිතයි අතර සම්බන්ධයක් නැහැනේ. පොත දකින්න හිත නෙමේ බිත්තිය දකින්නේ බිත්තිය දකින්න හිත නෙමේ මල දකින්නේ මල දකින්න හිත නෙමේ පුටුව දකින්නේ පුටුව දකින්න හිත නෙමේ පොළව දකින්න ඔන්නෝම ඔළුව කරකවනකොට වටයක් අපි කියනවානේ මේ එක එක අපිට මේ පේන දේවල් කියනවානේ පොත බිත්තිය මල පුටුව පොළව ඔහොම අපි කියනවානේ බෙල්ල වටයක් කරකවනකොට නමුත් මේ එකකට එකක් සම්බන්ධයක් නැහැ කියලා දැනගන්න ඕනේ. ඒ කියන්නේ පොත දකින ස්කන්ධය වෙනයි. ස්කන්ධය කියන්නේ එතන පාට, වර්ණ, ශබ්ද වෙනයි. පොත නිල් පාටයි, පොතේ හැඩතලය වෙනයි, පොතේ ඝනකම වෙනයි. පොතේ ස්කන්ධය වෙනයි. ස්කන්ධය කියන්නේ වේදනා සංඥා සංකාරනේ. ඒකෙන්නේ දැනගැනීම වෙන්නේ පොත කියන එකෙන්නේ. ශබ්දේ වර්ණ ඔක්කොම ටික. ඒතර ඒක වෙනයි. ඒ ස්කන්ධය නෙමෙයි බිත්තිය කියන්නේ. බිත්තියෙත් එන්නේ ස්කන්ධයනේ වේදනා සංඥා සංකාරනේ. අයි අපි විඳින්නේ හැඩතලයක්නේ. ඒ හැඩතලයනේ. එතකොට වේදනාව කියන්නේ වෙන එකක් නෙමෙයි. සැප දුක කතාවක් නෙමෙයි මේ. තේරෙනව නේද? එතකොට මේ වේදනාව විඳින්නේ කිරණයක් එන්නේ දකින්නේ පොතක් කියන එක. කිරණයක් එන්නේ දකින්නේ බිත්තියක් කියන එක. ඒ වේදනා සංඥා සංකාර කියන්නේ වේදනාවමයි සංඥාව ඒකමයි නැවත නැවත වැටීමයි සංකාර. ඒකමයි විඥානය. ඒ කියන්නේ මෙතන එන හැඩතලය මේ කියන්නේ. මේ චක්කු විඥානය ගැන කියන්නේ. ඒතරින් තමයි මනෝ විඥානේ දෙයක් කළ පොත ගන්න. ඒ විදිහටම ඒක එතනින් ඉවරයි. ඊගාව සිත බිත්තිය දකින ස්කන්ධ වෙනස්. එතකොට මේ ඇහැට මේ පේන වර්ණය නෙමෙයි බිත්තිය සුදු පාටයි. ඒක පොත නිල් පාටයි. සම්පූර්ණ වෙනස් නේ. සම්පූර්ණම ඒක එතනින් ඉවර වෙලා අලුත් එකක් එනවා කියන එක දැනගන්න. එතකොට ඒකත් සම්බන්ධයක් නැහැ ඊගාව එකට. එතකොට විඥානේ පවතින එකක් නෙමෙයි. විඥානේ හටගෙන එතනම නිරුද්ධ වෙනවා. ඒක ස්පාර්ක් එකක් නේ. ස්පාර්ක්යක් කියන එක පවතින එකක් නෙමෙයි. ඒකයි අර උපාද පඤ්ඤායති වයෝ පඤ්ඤායති. අර මෙතන ඇවිල්ලා තිතයක් නැහැ. තිතත් අන්න තත්තම් පඤ්ඤායති කියන්නේ අන්න ආකාරයකටපත් වෙනවා. උපාද වය ධම්මිනෝ කියන එක තියෙන්නේ. මේක තිතයක් නැහැ කොහෙවත්. තිතයක් අපිට හම්බ වෙන්නේ නැහැ. ඔය චිත්තක්ෂණ 3යි කියලා ඔය චිත්ත වීති එහෙම කතා කරාට ඒක හොඳයි. අර ධර්මයේ පොඩ්ඩක් අර චිත්ත වීති මේතන අර හට ගන්න ආකාරය දකින්න. ජවන් කියතර මේ ඔය සංකාර වෙන එක ඔක්කොම එකම දේ පරයන් දෙකකට පැහැදිලි කරනවා. හැබැයි ඔය ඔතන පොත් වලට කවුරු හරි කෙනෙක් නිකන් අර ඕනාට වැඩි දෘෂ්ටිගත වුණොත් එයාට මේ ධර්මය හම්බ වෙන්නේ නැහැ. මොකද මෙතන තිතියක් කොහොමත් නැහැ ධර්මයේ පැහැදිලි කරන්නේ නැහැ බුදුන් වහන්සේ තිතියක් කියලා දෙයක් නැහැ. තිතත්ත අන්න සත්තං කියන්නේ අන්‍යාකාරයකටපත් වෙනවා තිතියක් නැහැ කියන එක. ඒකයි උපාදවය ධම්මිනෝ කියන්නේ. ඒ කියන්නේ ඇති වෙන නැති වෙන ප්‍රවාහයක්. අපි කිය ගඟ ගලනවා වගේ සිත කියලා දෙයක් නැහැ කිව්වෙත් ඒක. සිත කියන්නේ වේගයක් කිව්වේ වේගයක් වෙන්නේත් ඔය ඇති වෙන නැති වෙන ප්‍රවාහයෙන් තමයි. ස්පාර්ක් වෙනවා කියන්නේ ඕක නිසායි. ස්පාර්ක් එක තියෙන දෙයක් නැහැ. තියෙන එකක් කොයි මොහොතකවත් නැහැ. අර වේගය නිසා තියෙනවා වගේ අපිට පේනවා.
එතනම තමයි ආරෝපණය බලයක් ගන්න බල ගැන්වෙනවා. ඒ කියන්නේ අපි අර කියන්නේ දැන් අපි දැන් මොන හරි ස්පාර්ක් එකේ තියෙනකොට එතන ආලෝකයක් එනවා බල්බ් එකේ ආලෝකන විදිහම තමයි. එතනින් කොහොමද දැන් ওই යකඩ කැලි දෙයක් වුණත් එකට අතුල තියෙනකොට රත් වෙනවනේ. එතකොට රත් වෙන එක කියන එක එන්නේ අර ස්පාර්ක් එක නිසානේ. අන්න ඒ වගේ දැන් මේක නිසා හටගත්ත ඵලය වෙනයි. මේකට අයිති නෑ. අර ස්පාර්ක් එකට අයිති නෑ ඵලය. ඵලය ආත්මීය අපිට බැඳීමක් පෙන්වන එක. ඒ කියන්නේ බන්ධන ශක්තිය චිත්ත ශක්තිය වගේ උපදින තණ්හාව කියලා පෙන්වන්නේ ඒකනේ. තණ්හා මාන දිට්ඨි කියලා ගන්නෙ. ඔය එතන අර ගන්නෙ අභිවදති අජ්ජෝසාය තිට්ඨති යා රූපේ නන්දි අධිවදති අජ්ජෝසාය තිට්ඨති කියලා ගන්න. යා රූපේ නන්දි කියලා ගන්නෙ අර අපි අර කියන්නේ අභිවදති අජ්ජෝසාය තිට්ඨති අභිවදති අභිනන්දති අජ්ජෝසාය තිට්ඨති යා රූපේ නන්දි තදුපාදානම් භවපච්චා ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස පායස සම්භවಂತಿ කියලා ගන්න. ඒ කියන්නේ මෙතන ස්පාක් එකේ එනවා ස්පාක් එකේ එන එකම නන්දිය කියලා ගන්නෙ අර බල ගැන් වෙනවා. ඒ කියන්නේ දෙයක් බවට දැනෙන දැනීම චිත්තාරෝපණයක ඒකමයි එතකොට අභිනන්දනය කරනවා අභිවදනවා අජ්ජෝසාදිතද කියන්නේ ওই බන්ධන ස්වභාවය. ඒ කියන්නේ මේ උපාදාන වන ස්වභාවය. ඒ කියන්නේ මේ ඇලෙන ස්වභාවය. ඒ කියන්නේ මේ තණ්හාවේ ස්වභාවය. ඒක අභිනන්දති අභිවජති අජ්ජෝසාදිතද කියන්නේ. ඒ තදුපාදාන කියන්නේ අන්න අල්ල ගන්නවා. එතන අත්තර ගන්න බැරි වෙනවා. අන්න තදුපාදාන භව ඒක දෙයක් බවට පත් වෙන පොත කියලා. භවයක් ඇදෙන එක දෙයක් වෙන එක අන්න සදුපාදානම් භවපච්චා එහෙම වුණොත් જાතියක් තියෙනවා උපතක් තියෙනවා පොත ඉපදුනා පොත නැති වෙනවා එතකොට පොතට උපත මරණයක් තියෙනවා එතකොට පොත නිසා අපිට දුක ඇති වෙනවා සදුපාදානම් භවපච්චා જાති ජරා මරණ ශෝක පරිදේව උපාදා එතකොට ඔක්කොම තියෙනවා ශෝක පරිදේව දුක්ඛ දෝමනස සේරම තියෙනවා ඒ කියන්නේ පටිච්චසමුපාදේ පෙන්නන්නේ මේ අරමුණේමයි කියලා අපි පෙන්වන්නේ එහෙමයි එතකොට ඒකම තමයි කිව්වේ දැන් මෙන්න මේ අවබෝධය තමයි මෙතනදී වැදගත් වෙන්නේ. ඒ කියන්නේ දැන් ඕවා කලින් මෙනෙහි කරලා තියාගන්න එපයි. ඒ කියන්නේ මේ දර්ශනය කියන එක කලින් අවබෝධයක් තියෙන්න එපයි. එයාට කෘත්‍ය ඥානෙට එන්න කලින් සුතමේ ඥානෙ තියෙන්න එපයි. එහෙනම් කල්යාණ මිත්‍රයාගේ පණිවිඩය කියන්නේ කල්යාණ මිත්‍රා ධර්මයේ දේශනා කරන එක සවන් දෙන්න එපයි. එහෙම නැත්නම් එයා දන්නේ නැහැනේ බුද්ධ දර්ශනය කියන එකවත් දන්නේ නැහැනේ. ඒ බුද්ධ දර්ශනය නොදන්න කෙනෙක් Hindu ආගමේ වගේනේ. ඒතර මෙන්න මේක කලින් හොඳට පිරිසුදු කරගන්න එක තමයි සද්ධර්ම ශ්‍රවණය තුළ සිද්ධ වෙන්නේ. ඒක හොඳට අවබෝධ කරගන්න ඕනේ මොකද්ද මෙතන වෙන්නේ සිත ඇදෙන්නේ කොහොමද විචිකිච්ඡා සැක ඔක්කොම දුරු වෙන්න ඕනේ. ඊට පස්සේ තමයි සිත දකින්න එක කියන එක තියෙන්නේ. ඒ කියන්නේ එන අරමුණු ඊට පස්සේ එයා දන්නවා දැන් කොහොමද දැන් හිතට එන අරමුණ දකින්නේ කියන එක. ඒකට එයා දකින්නවා එහෙම දෙයක් නැති බවයි දකින්නේ. ඒ කියන්නේ හැදෙන හැටි දකින්නවා. හැදෙන හැටි දකින්නවා කියන්නේ අර ශබ්ද වර්ණ එකතු වෙලා මේ හැදිච්ච එකක් කියන එක Tamanට දැනෙන්න ඕනේ. අරමුණු එනකොටම. එහෙම එයාට මෙනෙහි කරන්න ඡන්දයක් තියෙන්න ඕනේ කැමැත්තක්. ඒකයි මෙතන චංජන් ජනේති වායමති විරියං ආරහති චිත්තං පග්ගඤ්ඤාති පජාති කියන්නේ. ඡන්දයක් තියෙනවා චන්දන් ජනේති. ඒක දකින්න වායමක් තියෙනවා වායමති. ඒකට වීරියක් තියෙනවා විරියං ආරහති චිත්තං පග්ගඤ්ඤාති. ඒ කියන්නේ මෙතන සිතට එන අරමුණේ සත්‍ය දකින්න නම් අර සත්‍ය කලින් යා දැනගෙන තියෙන්න ඕන. ඒ දැනගත්ත දෙත් එයා ඊට පස්සේ ඒක යට මෙනෙහි වෙන්න එපා. කොහොමත් ඒක දැනගන්නකොට ඇත්තටම අර බල ධර්ම වෙනවා ඉන්ද්‍රිය ධර්ම. සද්ධා කියන්නේ සත්‍ය දකින්න එකනේ. වීර්ය කියන්නේ ගන්න වීර්ය. සද්ධා වීර්ය සතිය එන සිත දැක මිදෙන සතිය. එතන සමාධිය අනිමිත්ත වෙනවනේ. දෙයක් නැති වෙනවනේ හම්බ වෙන්නේ නැහැනේ. නිමිත්තක් හම්බ වෙන්නේ නැහැනේ. අනිමිත්ත වෙනවනේ. අන්න එහෙම වුණොත් තමයි ශුන්‍ය වෙන්නේ. එහෙම වුණොත් තමයි අනිමිත්ත ශුන්‍යත අප්‍රණීත චේත විමුක්තිය වෙන්නේ. හැබැයි මේක අරමුණේ ප්‍රායෝගිකව දකින්න ඕනේ. දැන් ඔබතුමිය දැන් අර වාහනය ගැන කියනකොට සින්දුව දානකොට දැන් අපි අත්‍තරම ටීවී එක බලනකොටත් එහෙමනේ ටීවී එක ඇතුලේ නෙමෙයිනේ රාගදේශ මොහ අපේ සිතේනේ ඇවිස්සලා තියෙන්නේ. එතකොට එතන ශබ්දයන්නේ තිබ්බේ. ඒ ශබ්දේ නිසා අපේ මේ ආත්මීය ස්වභාවය තියෙන නිසානේ මෙතන ඇවිස්සීම් සිද්ධ වෙන්නේ. එහෙමයි. එතකොට අපි අඳුන ගන්න ඕනි තාම මෙතන ආරෝපණය, චිත්තාරෝපණය තියෙනවා. ඒ කියන්නේ තණ්හාමාන දිට්ඨි තියෙනවා. ඒ කියන්නේ මෙතන තාම අර අපි ඒ කියන්නේ එතකොට ඉන්නේ දැන් ධර්මයේ දන්නවා හරි, සේරම හරි, සුතමේ පැත්තත් හරි. නමුත් තාම ප්‍රායෝගිකව මිදිලා නැහැ.
රාග දේශ මොහ කෙලෙස් හට ගන්නවා. කෙලෙස් හට ගන්නවා කියන්නේ ආත්මය කියන මනෝවිඤ්ඤාණයෙන් හැදෙන අර ආත්මීය සංඥාව තියෙනවා. ආත්ම සංඥාව. ඒක දිය වෙන්නේ අනාත්ම ධර්මයෙන් මෙතන දැන් අපි දකින්නකොට තියෙන. ඒතර ආත්ම සංඥාව තියෙනකන් නැවත අපිට උපතක් තියෙනවා. මොන උතරයි ගැලවෙන්න ඕනි තැන. දැන් එතකොට වාහනය තුල සින්දුව යනකොට තමන්ගේ අභ්‍යන්තරයේ ශබ්දයක් නිසා තමන්ගේම අභ්‍යන්තර කෙලෙසය විශ්ලා තියෙනවා. ඒකට හේතුව හොඳට ධර්මය සහ මෙනෙහි වෙන්න ඕනික. හැබැයි ඒතර ධර්මය දැක්කනම් මෙතන මේ පැත්තේ මේ තමන්ගේම ආත්මීය සංඥාව තමයි මේ කියන්නේ තමන් ආත්මය දැක්කනම් හරි. අර එනවාද එතකොටම මට ඒක දැනනද ඊට පස්සේ ඒ ගැතිය උනේ නෑ ආයේ. ඔව් ඒක තමයි ගොඩක් වෙලාවට දැන් ධර්මයේ මෙනෙහි කරන කෙනෙකුට ඒක එවෙලෙම දැනෙන්න ගන්නවා. ඒක ඇහෙනවා සින්දුවත් ඇහෙනවා. එතරම් දැනෙන්න ගන්නවා. හැබැයි අර මෙතන කෙනෙක් නැති බවට ආબોධයක් ඇතුව කෙනෙක් විඳිනවා කියන එක නැතුව කෙනා නැතුව ඕක විඳින්න පුළුවන්. ඒක ටිකක් ආරණදීක හොඳ සමා වෙන්න ආදිමට ඒ වෙලාවට හොඳට මේ දැනෙනවා ඒක වෙනසක් කියලා. ඒකටම ටක් ගාලා ඒකම අර අවදි වෙනවා ඒක. ඔව් අවදිය කියන්නේ ඔතන කෙනා නැතුව ඕක කොහොමද ඕක ඇහෙන්නේ කියලා බැලුවා නම් හරි. කෙනා නැතුව ඕක කොහොමද ඇහෙන්නේ කියලා බැලුවා නම් හරි. දැන් කෙනෙක් අහන එකක් දැනුනේ. මම ඉන්නවනේ දැන්. ඒතර මම ඇහුවානේ. දැන් මම නැතුව ඒක අහන්න බැලුවා නම් උත්සාහ කරා නම් ධර්මයේ දැක්කා වෙනවා. ඒක අවබෝධ. ඔව් එතකොට දැන් මම අහනවා කියන එක නැතුව මම නැතුව ධර්මයේ කොහොමද බලන්නේ? ඒතකොට සද්දය ඇහෙනවා. ශබ්දය තුළ දැන් මේක එතකොට මම නැතිව දැන් මම අහනවා කියලානේ හිතන්නේ. දැන් මම කියන්නේ අතන හදාගත්ත සක්කාය දෘෂ්ටියන්නේ. මම කියන්නේ සක්කාය දෘෂ්ටිය ඒක හදාගත්ත එකනේ. මම කියලා එකක් කොහෙවත් නැහැනේ. දැක්කේ නැද්ද ඒ ධර්මය? ආර්යනාස අහනකොට මම වුණා කියලා මට ඔව් තමම මම වෙලා තියෙන එක විඳිනවා. ඒක ආත්ම සංඥාවෙන් විඳිනවා නම් මම විඳිනවා කියලා ගත්තොත් මම ඉන්නවා. හැබැයි මම කෙනා නැතුව ඕක අහන්න පුළුවන්. ඔය සින්දුවම අහන්න පුළුවන් කෙනා නැතුව. සාමාන්‍ය අනුසෝතය තුළ අපි කෙනෙක් නෑ ඇහුවේ. එතකොට දැන් ඕක අපි ධර්මයේ දැක්කට පස්සේ කෙනා නැතුව ඒක එහෙත් ඇහෙනවා. හැබැයි විඳින එකක් නෑ. අර අපිට දැනෙනවා අභ්‍යන්තරයට මේකේ විඳින්නේ කොහොම විඳින එකක් නැතුව අහන්න පුළුවන්. කෙනා විඳින්න කෙනා නැත්නම් ඕකේ කෙනා විඳින එක නැති වෙනවා. ඒ හරියට ඕක තමයි රස පටිසංවේදී රස රාගන පටිසංවේදී කියන්නේත් ඕකම. කෑම කනවා රස දැනෙනවා දැනෙන්නේ නැතුව නෙමෙයි. හැබැයි ඒකට චන්ද රාගය දුර වෙලා. ඒ කියන්නේ කෙනා නැහැ. මේ හැම එකම කෙනා නැතුව දකිනවා නම් එතන ආර්යකාන්ත සීලේ තියෙනවා. ඒ කියන්නේ කෙනා නැතුව දකින්න. ඒ කියන්නේ දැන් වර්ණයක් දැක්කත් වර්ණ පටිසංවේදී වර්ණ පේනවා. පේන්නේ නැතුව නෙමෙයි. අන්ධ වෙලා නැහනේ. හැබැයි වර්ණ රාගන පටිසංවේදී චන්ද රාගය දුර වෙනවා. අදියන්ස ගොඩක් වෙලාවට නම් එහෙම ඒ ගොඩක් වෙලාවට තියෙන අර සමහර වෙලාවට තමයි අර වගේ ඔතන මේ හැමතිස්සෙම දැන් ඔතන විතරක් නෙමෙයි ඕනෑම තැනක දැන් ඔබ දැන් මෙහෙණින් වහන්සේ දැන් සැතපෙන්න ගියත් මේ මම සැතපෙනවා කියන එක නැතුව ඒක පුරුදු කරන්න ඕනේ. දැන් මම කනවා. දැන් මම නිදි ගන්නවා. මම සැතපෙනවා. මම ඉන්නේ කොහෙද? දැන් මම කියන්නේ මේ ශරීරයේද? දැන් බුදුන් වහන්සේ කියනවානේ නේතම් මම නේසවමසින මේ සත්‍ය මම මගේ ආත්මය කියලා දෙයක් නැහැ. එතකොට ඒකෙම බුදුන් වහන්සේම කියනවානේ රූපං අත්තතෝ සමුනුප්පස්සති රූපවත්තං වා අත්තතෝ සම රූපේනේ අපි ආත්මය කියලා හිතන්නේ. ආත්මේනේ රූපේ කියලා හිතන්නේ. රූපේ තුල ආත්මයක් තියෙනවා කියලානේ හිතන්නේ. ආත්මය තුල ඒ ඔක්කොම හිතනවානේ. හිතනවානේ මේ හිතනවා මිසක් ඒකනේ කිව්වේ හිතට වතුර බොන්න බෑ. හිත බඩකිනී කිව්වට හිත බත් කාලත් නැහැ. හිත තිබහයි කිව්වට හිත වතුර බීලත් නැහැ. හිත ඇවිදිනවා කිව්වට හිත ඇවිදලත් නැහැ. අපි මේ හිතට කිසිම දෙයක් කරන්න බෑ කිව්වේ. එතකොට මේ හිත හිතනවා මමයි මේ අහන්නේ කියලා. මේ හිතව. ඒකත් හිතනවා. මමයි කියලාත් හිතනවා. වතුරේ කියලාත් හිතනවා. බොනවයි කියලාත් හිතනවා. ඔක්කොම බොරුවන්නේ. මමයි කියලාත් හිතන එකක් තියෙනවා. ඊයර විඥාන මායාවෙම තවත් එක් මායාවක් තමයි මමයි කියලා හිතන එක.
ඒ විඥානේ තමයි නිදාගෙන මායාව වෙන්නේ. කොයිතරම් දෙයක් තියනවද මේ මෙතන මේ නේ දර්ශනය තුළ දකින්න. දැන් ඇත්තටම දැන් මම කියන්නේ දැන් මම කියන්නේ කාට මම ඉන්නේ කොහෙද? දැන් කොහෙද මේ ශරීරෙද දැන් මේ හිතන එකන්නේ තියෙන්නේ මේ ඇත්තටම මේ හිතන එකන්නේ තියෙන්නේ දැන් ඇත්තට පොත තියෙන්නේ කොහෙද? පොත කියලා දෙයක් නැහැ. හිතන දෙයක් ඒකත් හිතනවානේ. එතකොට මේ කන්නඩියේ දැන් රූපේනේ මම කියලා හිතන් ඉන්නේ. අපි ඇස් ගලවලා අපේ ඇස් ගලවලා අපි එහා පැත්තට අරගෙන කවදාවත් බලලා නැහැනේ අපේ රූපය. අපි දැන් මට ඉතින් කොයි වෙලාවෙත් මම ඉන්නේ මේ කන්නඩියෙන් තමයි මේ කන්නඩියේ දෙයක් දකින්නේ නැහැ නේ කියලා ඒ වගේ තමයි නිතරම බලන්නේ. දැන් බාහිර දෙයක් කියලා අපි ගත්ත ඒවා එකක්වත් බාහිර නැහැනේ. එහෙනම් කන්නඩියේ දෙයක් නැහැනේ. එහෙනම් බාහිර දෙයක් නැහැ කියලා දකිනවා වගේනේ. කන්නඩියේ දෙයක් නැහැ කියලා කියන්නේ බාහිර දෙයක් නැත්තම් දැන් බාහිර දෙයක් මුකුත් හම්බෙන්නේ නැත්තම් බාහිර මුකුත් දෙයක් හම්බෙන්නේ නැත්තම් එතකොට අපිට කතා කරන්න දෙයක් බාහිර නැහැනේ දැන්. ඔක්කොම හිතන සිතුවිලිනේ. ඔක්කොම සිතකනේ සකස් වෙලා තියෙන බාහිර මුකුත් අපිට හම්බෙන්නේ නැහැ. සිතුවිලි වලටනේ හම්බෙන්නේ ඔක්කොම. හිතන එකක්නේ තියෙන්නේ. දැන් ඇත්තටම හිතන තැනකත් එහෙම මොකක්වත් නැහැනේ. ඒක ශබ්ද වර්ණ එකතුවක්නේ. දැන් එතකොට දැන් අපි ඉන්නේ කොහෙද? අපිත් බාහිර අර පොත වගේම හිතන එකනේ තියෙන්නේ. කණ්ණාඩිය දැකපු එක අපි කියලා හිතන එකනේ. ඒක පොත නැත්තම් ඒකත් නැහැ. ඒකත් විඥාන මායාවට නසු වෙලා තියෙන්නේ. අරකත් විඥාන මායාව පොත කියන එකත් කණ්ණාඩිය දැකපු එක මමයි කියන එකත් විඥාන මායාව. නේද? මැවෙනවා කියන්නේ ශබ්ද වර්ණනේ මැවෙන එක. විඥානය කියලා දෙයක්වත් කොහෙවත් නැහැනේ. ශබ්ද වර්ණනේ මේ ස්පන්දනය වෙච්ච කන්නේ පොත කිව්වේ. ශබ්ද වර්ණ ස්පන්දනය වෙච්ච එකක්මනේ මම කියන්නේ. ඒ කණ්ණාඩියෙන් දැකපු එකත් වර්ණය ශබ්දයයිනේ. ඒක වර්ණය ශබ්දය තමයි පොත කිව්වෙත් වර්ණය ශබ්දය තමයි මම කියන්නේ. දැන් කොහෙද ඔය දැන් පොත නැත්තම් මේකත් නැහැ. දැන් මම කොහෙද? කොහෙවත් නැහැ මේ ආත්ම සංඥාව දැක්කද? අනිමිත්ත වෙන්නේ ඒක නිසායි. එතන තමයි නේතම් මම නේසවමස්මි නමිසත්තා කියන එකට එන්නේ. ඒකනේ මේක තමයි අරිනහද අමාරු කරලා. ඒක තමයි දර්ශනේ. ඒක තමයි අපි දැන් බාහිර දැන් අපිට දැන් මේ එන අරමුණ දකින්නට කලින් එන අරමුණ මේ මොකද්ද මේ ධර්මයේ දකින්න එපා. එන අරමුණේ ධර්මය කියන්නේ යථාභූත ඥානෙනේ. යථාභූත ඥානේ ඉස්සර දැනගන්න එපා මොකද්ද කියන්නේ. ඒකනේ ධර්ම ශ්‍රවණය කරන්න කියන්නේ. ධර්ම ශ්‍රවණය කරන කතන්දර අහන්න නෙමෙයි ධර්ම ශ්‍රවණය කරන යථාභූත ඥානය මොකද්ද කියන එක දැනගන්න එපා. අන්න එතනනේ සුතමේ ඥානය කියන්නේ. ඒකනේ අපේ දර්ශන සමාපatti. ඒක පෙන්නන්නේ අපි මේ සූත්‍ර දැම්මේ. දැන් අන්තිමට දාපු සූත්‍රේ හොඳට තාපාරක් අහන හොඳටම කියනවා ගැන. ඒක ඒක කියන්නේත් ඕකමයි. ඒකෙත් කියනවා මේක හැදෙනවා කියලා ඊට පස්සේ රූපං අත්තතෝ එතනත් කියන්නේ ඒකමයි. ඒ තම්මම ඒසෝ හැමස්සිය මේසෝ අත්තා කියලා ගන්නවා මම කියලා දෙයක් කියලා ගත්ත ගම. බාහිර දෙයක් තිබ්බොත් මෙතන මමත් ඒ දේ වගේ තමයි මමත් ඉන්නේ. ඒ කියන්නේ කණ්ණාඩියේ දකපු මගේ රූපෙත් මම කියලා හිතාගෙන ඉන්නේ. දැන් බාහිර පොත කියලා අපි දැන් පොත කියලා ශබ්ද වර්ණ ටික ඒ ස්පන්දනයේ විතරයි වෙන කතාවක් නැහැනේ. මේක වෙන මුකුත් නැහැනේ. මේ සලායතන නිරෝධෝ නිබ්බානෝ කියන්නේ අස කන දිවනාසය ආයතන ටික වෙගුණොත් ඔක්කොම ඉවරයිනේ. ඒකනේ වෙන්නේ මෙතන. ඒකනේ විවජ්ජවාදය කියන්නේ බෙද බලන්න ගියාම මොකක්වත් ඉතුරු වෙන්නේ නැහැ. අන්තර වර්ණ ශබ්ද වලටම බෙදලා යනවනේ. සමාවෙන් දැනගන්න ඒක දැන් අපි කාලයක් තිස්සේ මම කියලා ලොකුට අල්ලගෙන ඊට නිසා වෙන්නේ නැති අපිට. ඒක තමයි අපේ ආත්ම දෘෂ්ටිය. ඒක තමයි සක්කාය දෘෂ්ටිය කියන්නේ. තියෙනවා කියලා අපි හිතාගෙන දෘෂ්ටිය සක්කාය දෘෂ්ටිය. මේ ගොඩම එකතු කරගෙන දෙයක් කියලා හදාගත්ත දෘෂ්ටියක අපි හිර වෙලා ඉන්නේ. ඒකයි තියෙනවා කියන බවට තමයි දෘෂ්ටිය තියෙන්නේ. සක්කාය දෘෂ්ටිය. ප්‍රායෝගිකව මේක ඇත්තටම මෙතන ඇත්තටම මේ ඔය අපි දැන් වචනෙන් කතා කරාට මේ පැත්තෙන් දැන් අපි වචනෙන් කිව්වට
මනෝවිඤ්ඤාණය මේ හැදෙන හැටි මනෝවිඤ්ඤාණය කියලා දෙයක් කොහෙවත් නැහැ. මෙතන මේ හැදෙන එකටයි මනෝවිඤ්ඤාණය කියන්නේ කියලා. මෙතනත් තියෙන්නේ අර ස්පාක් එකමයි කියන එක. මෙතන තියෙන්නේ ඇත්තටම අபிසංකරණයක්. ඒ කියන්නේ සංකාර මේ ඔක්කොම. සකස් වෙනවා මේ ඔක්කොම. කියන්නේ සබහා දහම වගේ. මෙතන කිසිම දෙයක් අපිට එහෙම දෙයක් කියලා නැහැ. නමුත් දෙයක් විච් එක තමයි මෙතන තියෙන බල ගැනීම ආරෝපණය. ඒක තමයි ආත්ම සංඥාව. විලාවකට ඒක හොඳට දැනෙනවා ආයෙ අර මේ තියනවා කියලා එහෙම එකක් විලාවකට දැනෙනවා කියන්නේ හිතනවා. හිතනකොට දැනෙනකොට ඒක ප්‍රායෝගික වෙලා නැහැනේ. ඒ කියන්නේ ඒක ප්‍රත්‍යක්ෂයට යන්නේ ඒක හොඳට තව බව ඒක නිතර මෙනෙහි කරන්න ඕන. එතකොට තමයි එතන දෙයක් හැදෙන හැටි Tamanටම හොඳට මෙනෙහි කරන්න කොහොමද මෙතන දෙයක් හැදුනේ කොහොමද පොත හැදුනේ ඒකනේ මෙච්චර අපි නැවත මේ කාරණේම පැහැදිලි කරන්නේ අපි දන්නවා දැන් මේ ඔබතුමියට කියන එකත් ඔබතුමියට තේරෙන්නේ නැහැ කියන එක. ඒ කියන්නේ මෙතන පැහැදිලිවම අපි කියන දේ කිව්වා කියලා කාටවත් තේරෙන්නේ නැහැ. මොකද ඒක අය හැමෝම දෘෂ්ටිවල ඉන්නේ. ඒ අය අපි මේ පෙන්නන දේ නෙමෙයි ගන්නෙ. එයාගේ හිතේ තියෙන විදිහටයි ගන්නෙ. ඉන්න එක තමයි අදිනවත අපි දැන් කියන එක නෙමෙයි ඔබතුමියගේ හිතේ තියෙන විදිහටයි ගන්නෙ. ඕක එහෙම නැත්තම් ඕක ඔයිට වැඩිය හරිම ඉක්මනට තේරෙනවා. ඒ කියන්නේ මෙතන මේ ආයතන විඥාන කියන එකත් දැනගෙන තියෙන්න ඕනි. ඒකේ දෙයක් නැති බවත් දැනගෙන තියෙන්න ඕනි. හැබැයි මනෝවිඥානය කියන එක මේ ආයතන වල එන ඒ ආරම්මන ඒ ස්පාක් වෙන ඒව නැවත එකතු වෙලා හැදෙන එකක් තමයි මනෝවිඥානය කියන්නේ. ඒකයි සක්කාය කියන්නේ. ඒ කියන්නේ මෙතන ඒ කියන්නේ ගොඩක්. ඒ කියන්නේ මේ ආයතන සියල්ලම එන අරමුණු ඒ ස්පාක් කරන මේ මොහොතේ මේ සේරම එකට ස්පාක් වෙන එක. ඒතර අපිට එතන එක શબ્දයක් ආවොත් ඒකේ කලින් ආපු ඒකත් එක්කම අර ෂොට් එක වගේ එන්නේ. ඒකයි මනෝවිඤ්ඤාණය කියන්නේ. මනෝවිඤ්ඤාණයේදී තමයි ෂොට් එකක් තියෙන්නේ. ආයතන විඤ්ඤාණය වල ෂොට් එකක් නැහැ. ඒක අර බාහිරට එන ශබ්ද වර්ණ විදියටයි එන්නේ. මනෝවිඤ්ඤාණය කෙලිම පොතක් එනවා. ඒ දෙවෙනි සැරේට ඇති වෙන එක නේද තමයි මනෝවිඤ්ඤාණය ගන්න දෙවෙනි සැරේට. ඒකෙන් තමයි අපි දකින්නේ ඒක. අපි දකින්නේ පොත. අපි දකින්නේ එතන තමයි අපිට හරියට එතන තමයි අපිට වර්ධින කරන්නේ. එතන තමයි වර්ධින කරන්නේ. එතන තමයි ඉර වෙලා ඉන්නේ හැමෝම. එතන තමයි විඥාන මායාව. විඥාන මායාව තමයි වරද්දන එක. ඒ කියන්නේ කවුරුත් කරන එකක් නෙමෙයි මේ භාෂාවේ තියෙන්නේ. ඒ කියන්නේ මේ විඥාන මායාව තමයි අපිට මේ පොත දීලා තියෙන්නේ. පොත කියන එක දෙන්නේ. දෙනව නෙමෙයි ඒක හැදෙනවා. පොත හැදෙන එකයි විඥාන මායාව. ඒකයි නාම රූප පත්‍ය විඥානං කියන්නේ. දැන් තේරෙනවා. දුරට හිතන නිසා තමයි මේ විඥානය හැදෙන්නේ කියන්නේ. නෑ ඒක කිව්ව වැරදි. ඒ කියන්නේ විඥානය කියන එක එන්නේ ශබ්ද වර්ණ එකතු වීම. ඒ ශබ්ද වර්ණ ආයතනනේ. ඒවා එකතු වුණාම දෙයක් වෙනවා. දැන් පොත කියන්නේ ශබ්දයක්. ඒකට කොහෙන්ද හැඩතලයක්. වර්ණයේ හැඩතලය වෙනයි ශබ්ද වෙනයි. ওই දෙක එකට තියෙනවා නම් පොතක් තියෙනවා. හරි අසර තිමාන වෙලා පේන එක. පේන එකට වැඩිය අපි අසුරු කරන්නේ චිත්ත රූප. හීනයක් ඇසුරු කරන්නේ. එළියේ තියෙන එක නෙමෙයි. දැන් හීනේ කොහෙවත් නැහැ. හීනේ වුණාට අපිට ඇත්ත වගේම පේනවා. ඒ වගේ අපි ඒකයි කිව්වේ සිතින් එළියට ඇවිල්ලා නැහැ කියලා. සිත කියන්නේ මේ ආත්ම කතාවක් නෙමෙයි. මේ හීනේ කියන්නේ සංඥාවක්. ඒකයි කිව්වේ ශබ්ද සංඥාවේ ශබ්ද නැහැ. වර්ණ සංඥාවේ වර්ණ නැහැ. ගන්ධ සංඥාවේ දැන් මේ සංඥාවක එළියේ තියෙන දේවල් නැහැ. තේරෙනවද? සංඥාවක් ඒකයි මනසංච පටිච්ච ධම්මේසු උප්පජ්ජ මනෝවිඤ්ඤාණය කියන්නේ ඒ මනස ඇසුරු කරන්නේ රූප සංඥාව. ශබ්ද සංඥාවේ ශබ්ද නැහැ කිව්වේ. වර්ණ සංඥාවේ වර්ණ නැහැ කිව්වේ. එතකොට සංඥාවක් කියන්නේ අර කරන්ට් එකක් වගේ ස්පාක් එකක ස්වභාවයක්. ඒකයි ඒක චුම්බකය වගේ කාන්දම් වගේ බලයක් තියෙන. ඒක සංඥාවක් කියන්නේ
ඒක සංඥා මේක එක එක කන්වර්ට් වෙනවා කියලා. අර අපි කිව්වේ පටිඝ සම්පස්සේට අධිවචන සම්පස්සයක් කියලා. ඒකනේ මේක කන්වර්ට් වෙනවා. දැන් අපි ඩොලර් රුපියල් වලට කන්වර්ට් කරන්නේ. පරිවර්තනය මේක පරිවර්තනයක් වෙනවා. ඒ පරිවර්තනයේ ඇතුලේ ශබ්ද වර්ණ කියලා දෙයක් නැහැ. හරි තේරෙනවා. ඒකයි හීනයක් පේන්නේ. ඒකයි අරූපයක් තියෙන්නේ. අන්න අරූපේ දැක්කද? දැන් ඒකයි මේ රූප ලෝකයක් අරූප ලෝකයක් කාම භූමියත් රූප භූමියත් අරූප භූමියත් සිත තුළමයි කියන්නේ. එතකොට මේතර දැනෙන අර ඇලෙන ස්වභාවයේ කාම භූමිය. තියනවා කියලා ගත්තකමම ඇලෙන එකක්. ඒකව තියෙන බවට දැන් එක රූප භූමිය. ඒ හැඩතල ඔක්කොම තියෙනවා මේ තියෙනවා කියලා ගත්ත එක. හැබැයි අරූපය කියන එක ඒ කියන්නේ ඔය බාහිර එහෙම සම්බන්ධයක් නැහැ. ඒ රූපත් නැහැ. අර අරූපේ කියන එක ඇවිල්ලා ප්‍රකට පේන එක නෙමෙයි. රූප සංඥාව පේනවනේ. එතකොට ඒක රූපයක්නේ. කාමය කියන එකත් තේරෙනවනේ. ඒකේ දැනෙන ස්වභාවයක්නේ. දැන් මේ තියෙනව බාට දැනෙන එක තමයි කාම භූමිය. රූප භූමිය කියන එකත් මේ සිත තුළමයි. තුන් භූමියම ඒ කියන්නේ මේ රූප සංඥාව. ශබ්ද සංඥාවත් රූප සංඥාව. වර්ණ සංඥාවත් රූප සංඥාව. තේරම කියන්නේ ශබ්ද රූප, වර්ණ රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප ඒව රූප සංඥා. හැබැයි ඒක දෙයක් කියලා පෙනෙන පොතක් මේසයක් වගේ දෙයක් නේ. අන්න ඒක කාම භූමිය. දැන් මේ බල්ලා ඉන්නවා, මේ ඉර තියෙනවා, හඳ තියෙනවා, මාත් ඉන්නවා කියන්නේ කාම භූමිය. ඒ කියන්නේ විදින දෙයක් තියෙනවා කාම භූමියේ. දෙයක් කියලා හැමතිස්සම පෙන්නනවා. ඒ රූප භූමියේ මේ තියෙන රූප ටික පෙන්නනවා. බල්ලෝ සත්තු කියලා ඉන්නවා වගේ දැන් රූප ටික. හැබැයි අරූප භූමිය තුල ඒ දෙකම නැති කම්පන ස්වභාවයක් විතරයි. එකක්වත් නැහැ එතන. ඒ කියන්නේ මේක සම්පූර්ණයෙන්ම වෙනස්ම අර පටිඝ සම්පස්සට අධිවචන සම්පස්සයක් කියනවා. ඒ කියන්නේ වෙනස්ම මේ කියන්නේ දැනීමක් විතරයි. ඒ කියන්නේ මෙතන අර කම්පන චංචල ස්වභාවය. අරූපේ ස්වභාවය ඇවිල්ලා හීන පේන ස්වභාවය. හැබැයි හීන ඇතුලේ රූප තියෙනවා. හීන ඉන්නා වගේ දැනෙන ස්වභාවය අරූපේ තියෙනවා. දැන් මම ඉන්නා වගේ දැනෙන ස්වභාවයක් තියෙනවා. ඒක අරූපේ තියෙනවා. ඒ තාක් අපි නැවත උපදිනවා. මෙතන ඇත්තටම දැන් අපි අර ශබ්ද ඕලාරිකයින් ශබ්ද වර්ණ ගන්ධ රස ඒවා ඕලාරිකයින් බාහිර භෞතික පැත්තනේ. බාහිර දැන් ශබ්ද වර්ණ දැන් බාහිරෙන් අපිට ආයතන වලට එනේවානේ. ඒවා ආයතන වලින් මේ ස්පාර්ක් වෙනවානේ. එතකොට ඒ ස්වභාවයනේ. එතකොට දැන් ඒ ස්වභාවයේ නෑ මනෝවිඤ්ඤාණයේ තියෙන්නේ අර සංඥා ස්වභාවය. ඒක තමයි අපි අර ඒක තමයි අපිට අර හීන පේන ස්වභාවය. ඒ කියන්නේ දැන් ඇස් දෙක පියාගෙන අපිට රුවන්වැලිසෑය සිහි කරන්න පුළුවන්. එහෙමයි. ඒක රුවන්වැලිසෑය කොහෙද තියෙන්නේ? හිතේද? දැන් එතකොට හිතේ තියෙන රුවන්වැලිසෑය මොකද්ද එතකොට? එළියේ තියෙන එකද? හිතේ බවක් නෑ එළියේ තියෙන රුවන්වැලිසෑයද හිතේ තියෙන රුවන්වැලිසෑයද මොකද්ද හරි එක? හිතේ තියෙන. දැන් රුවන්වැලිසෑය එළියේද තියෙන්නේ හිතේද? එළියේ කවදාවත් රුවන්වැලිසෑය අපිට හම්බෙලා නෑනේ. හිතේ තියෙන. එතකොට හිතේ හදාගත්ත එක සංඥාවක් නෙමෙයිද? එහෙමයි සංඥාවක්. අන්න සංඥාව දැක්කද? දැක්කද සංඥා ස්වභාවය? දැන් රුවන්වැලිසෑය තියෙන්නේ එළියේද හිතේද කියලා අහනකොට ওই ප්‍රශ්නේ එනව නේද? මෙච්චර කාලයක් අපි රුවන්වැලිසෑය ගාවට ගියත් අපි කරේ අපි හිතපු එකනේ මේ හැදලා මේක රුවන්වැලිසෑය කියලා හිතපු එකනේ කරේ. එතකොට ඒක සංඥාවක් නෙමෙයිද? දැන් එතකොට ගෙදර හිටියත් අපිට දැන් මොකද්ද හිතේ තියෙන රුවන්වැලිසෑය? දැන් අපිට ඇඳලා පෙන්වන්න පුළුවන් කාට රුවන්වැලිසෑය. ඒ කොහොමද අඳින්නේ රුවන්වැලිසෑය? දැන් අපි තුමු පිට රටේ ඉන්න කවුරු හරි කෙනෙකුට හරි අපි කාටවත් දන්නේ නැති කෙනෙකුට මෙන්න මේ වගේ කියලා යමක් අපි ඇඳලා පෙන්නන්නේ අපේ හිතේ සංඥාව තියෙන නිසානේ. ඒක තව කෙනෙක් ඒ සංඥාව නැහැනේ. ඒතකොට අපි ඇඳලා පෙන්නුවාම එයාට ඒක සංඥාවක් වෙන්නේ. තේරෙනවද? එතකොට මේක අරූපේ තියෙනව නේද? හෙවණැල්ල වගේ.
හෙවණැල්ල කොහකට මොකටවත් අයිතිද? හෙවණැල්ල කියන්නේ මනුස්ස දැන් අපේ හෙවණැල්ල අපිද? ඒවැල කාටවත් අයිති නැහැ හේතු වෙනකට. නමුත් හෙවණැල්ලක් තියනවා නේද? මේ හෙවණැල්ල තියෙන්නේ හැමතිස්සෙම මේ හෙවණැල්ල හිතලා නැති කරන්න බෑ නේද? හෙවණැල්ල හිතලා නැති කරන්න බෑ නේද? ඒ කියන්නේ හෙවණැල්ල නැති කරන්න බෑ නේද? හෙවණැල්ල වෙනම නැති කරන්න බෑනේ. Taman නැති වෙනකන් හෙවණැල්ල තියෙනවනේ. එහෙමයි. එතකොට මේ ආත්මය කියන සංඥාව හෙවණැල්ල නේද? අපිට තියෙන ආත්මය කියන සංඥාව හෙවණැල්ල නේද? දැන් මේ ආත්මය හිතලා නැති කරන්න බෑ නේද? එළිය දෙයක් තියනවා කියන එක නිසායි මේ හෙවණැල්ල තියෙන්නේ. දැන් කණ්ණාඩියේ තියෙන ප්‍රතිබිම්බය තව උපමාවක් කියනවා නම් එළිය දෙයක් තියෙනකම කණ්ණාඩියේ දෙයක් තියෙනව නේද? තියෙනවා. දැන් කණ්ණාඩියේ තියෙන ප්‍රතිබිම්බය නැති කරන්න පුළුවන්ද? කවදාවත් බෑ නේද? එළිය දෙයක් නැති වෙනකන් කණ්ණාඩියේ තියෙන ප්‍රතිබිම්බය නැති කරන්න බෑ නේද? දැන් අපි අරූපේ නැති කරනවා කියන්නේ දැන් මේ ආත්මේ නැති කරන්න උත්සාහ කරනවා නම් මේ මම ඉන්නව මාව නැති කරගන්න ඕනි කියනවා නම් කවදාවත් නැති වෙන්නේ නැහැ. විනය්‍ය ලෝකය කියන්නේ එළියේ ලෝකයක් තියෙනකම මෙතන මමත් ඉන්නවා. එළියේ ඉරක් තියෙනවා, හඳක් තියෙනවා, දරුවොත් ඉන්නවා, ගෙවලුත් තියෙනවා, තේරම තියෙද්දි කොහොමද මම නැති වෙන්නේ? ඔන්න ඕකයි. ආයනකට හිතෙන්න නැති වෙන්න ඕනේ. ඕ. ඒ කියන්නේ මේ ඒකයි මෙතන මේ අජ්‍යත් බහිද්දා කියලා මෙහෙම කතා කරන්නේ ඒකයි මේ මෙතන සෝතාපන්න සකදාගාමි අනාගාමි මේ වගේ කතාවක් තියෙන්නේ ඒකයි. ඒ කියන්නේ දැන් කණ්ණාඩියේ මේ නහිදන් අත්ත කතම් බිම්බන් නහිදන් පරකතං මේ ප්‍රතිබිම්බය තම හැදුවෙත් නැහැ වෙන අයෙක් හැදුවෙත් නැහැ. හේතුම් පටිච්ච සම්භූතා හේතු නිරුද්ධ නිරුද්ධ. හේතු නිසා හටගත්ත දේ හේතු නැති වෙනකොටයි නැති වෙන්නේ. ඒකනේ හේතුඵල ධමනේ. එතකොට කණ්ණාඩියේ තියෙන ප්‍රතිබිම්බේ කවුරුත් හදපු එකක් නෙමෙයි. කෙනෙක් පුජ්‍යලයක ආත්මයක් නෙමෙයි. එතකොට ඒක මේ ආලෝකයේ තියෙනකම් මේකට එකක් වැටෙනවා. දැන් මෙතන ආලෝකයේ වැටෙනකොට මේ පැත්තට ප්‍රතිබිම්බයක් වැටෙනවා. හැබැයි එතන ආලෝකයක් ගසස් නිසා වැටෙන ප්‍රතිබිම්බය. එතකොට ගසක් තියෙනවා කියලා දැන් මෙතන ගසක් තියෙන්න ඕනේ මෙතන ප්‍රතිබිම්බයක් වැටේ. එතකොට අපි ගත්තොත් දැන් පොත තියෙනවා කියන එකම තමයි මම ඉන්නවා කියන්නේ. පොතෙන්තර මමෙක් නැහැ කිව්වේ. දැන් බාහිර ලෝකේ තියෙනකම්ම මමත් ඉන්නවා. ඒ බාහිර අපි හිතන දේවල් බාහිර නෑනේ. අපි ඒ හිතන එකක් නේ තියෙන්නේ. ඒතර අපි හිතාගෙන ඉන්නකම්ම බාහිර තියෙනවා කියලා ඒ කියන්නේ හිතාගෙන ඉන්නේ මමනේ. අන්න මම ඉන්නවා. දැන් ඔබතුමියට සින්දුව ඇහෙනකොට සින්දුව තියනවා කියලා හිතනකම්ම ඔබතුමිය ඉන්නවා. සින්දුව විඳිනවා කියන්නේ ඔබතුමියට ආත්මිකුත් තියෙනවා. මේක හොඳ අවබෝධයක් තියෙනවනේ. ඒ කියන්නේ දැන් ඒකයි විනය ලෝකයේ අවිද්‍යාව දෝමනස්සනන් කියන තැන එතන ඒ විතාම වැදගත් ඒ සතර සතිපට්ඨානේ පෙන්වන තැන. ඒ කියන්නේ ඒ කියන්නේ ප ဋ ාණ කරන එතන හොඳට දකින්න පුළුවන් ඒ සූත්‍රය තුනත් ඒක අපිට පෙන්වන්න පුළුවන්. ඒ කියන්නේ විනය ලෝකය කියන්නේ ලෝකයෙන් මිදෙන තැනයි තමන්ගෙන් මිදෙන. ලෝකේ තියාගෙන කවදාවත් ඒක වෙන්නේ නැහැ. ඒකයි මෙතනදී අර දැන් බාහිරින් මිදෙන තැන තමයි සෝතාපන්න වෙන්නේ. ඒකයි පටිසෝතේට එන තැන. දැන් අපි හිතාගෙන ඉන්නේ හැම එකම මේ එළිය තියනවා කියලානේ මුලින් අසෘතව පෘථග්ජන ස්වභාවයේ. ඒ කියන්නේ ධර්මයේ නොදන්න කෙනා බාහිර ඇත්ත කරගෙන ඉන්නේ. එතන කාම භූමියක් තියෙනවා. රූප භූමියක් තියෙනවා, අරූප භූමියක් තියෙනවා. අරූප භූමිය තමයි හිතේ තියෙන එක. තියනවා කියලා අතන තියනවා කියලා ඒක තියනවා කියලා හිතන් ඉන්න එක. යාට හිත ඇතුලේ තියෙන ඇඳලා උනක් පෙන්වන්න පුළුවන් මෙන්න මේවා ලෝකෙ මෙන්න මේවයි කියලා ඕන දෙයක් ඔය සාමාන්‍ය මිනිස්සු කතා කරන විදිහම තමයි. එහෙමයි. ඔව් එතන අරූපේ. ඒ හිතේ තියෙන එක. එතකොට බාහිර තියනවා කියලා හිතන එකනේ. බාහිර තියනවා කියලා හිතන එක තමයි අරූපේ. එහෙමයි. එතකොට බාහිර තියෙන එකට ඒකට විඳීමක් තියෙනවානේ. ඒක තමයි කාම භූමිය. එතකොට බාහිර තියෙනවානේ දැන් මේ රූප සංඥා ස්වභාවයකින්ම. ශබ්ද වර්ණ ඒවා කියලා විඳින ස්වභාවයක් තියෙනවා. ශබ්ද වර්ණ ගන්ධ කියලා විඳින එකක්. ඒක තමයි රූප භූමිය.
හැමසෝ සංඥාවන් නිරූපණය කරනවා. හැබැයි අරූපේ පේන්නේ නැහැ. අරූපේ තමයි මම ඉන්නවා. අය මේ ඔක්කොම දැනෙන්න මට. ආත්මීය දැනීම අරූපේ. අය අර රූප අරූප දෙකම එකම තියෙනන්නේ. ඒ කියන්නේ ඒක තුනම තියෙනවා. තුනම තියෙනවා කියන්නේ අර මේ ශබ්ද, වර්ණ, ගන්ධ කියන්නේ රූප. දැන් අපිට හිතන්න පුළුවන් මේක බල්ලගේ ශබ්දේ. මේක කපුටගේ ශබ්ද. එතකොට මේ කපුටා කියන එක. එතකොට ශබ්දයක් විදිහටත් වර්ණයක් විදිහටත් මෙතන රූප සංඥා තියෙනවා. දැන් මේ ශබ්ද වෙනයි මේ ශබ්ද වෙනයි. එහෙමනේ අපි කියන්නේ. මේක මුහුදේ ශබ්ද. මේක අතු හෙල්ලෙන ශබ්ද. එහෙමනේ අපි කියන්නේ. එතකොට මේ දැන් ශබ්දවල වර්ණ දැන් මේ වර්ණ මේ වර්ණ කියලා වෙන් කරනවානේ. ශබ්දත් වෙන් කරනවානේ. වර්ණත් වෙන් කරනවා. එතකොට උතන තමයි ශබ්ද වර්ණ ගන්ධ රස හැම එකම ඔය වෙනස තමයි ඔය අපි රූපේ පරිහරණය කරනවා කියන්නේ. ඔය සංඥා රූප සංඥා. එතන රූප සංඥාව පේනවා. එතකොට ඒකම තමයි අපිට අර මේ මොකද කියන්නේ දැන් කාම භූමිය අපි දැන් මේකේ තියෙන බවට දැනෙනකොට මේන වටිනාකමක් දැනෙනවා. ඒ ලෝකේ තියෙන බවට දැනෙන එකම කාම භූමිය තමයි. ඒ දැනෙන දැනීම දෙයක් කියලා ගත්ත එකම කාම භූමිය වෙනවා. ඒ කාම භූමියනේ තියෙන්නේ. දැන් අපි කතා කරන්නේ සදෙව්ලොව සතර අපාය මනුස්ස ලෝකයේ කියලා. එතන රූප තියෙනවා. එතන විඳවනවනේ කාම භූමියනේ. හැබැයි අරූප භූමිය අපි කතා කරනවා ඊට එහාට බ්‍රහ්ම ලෝක ගැන. ඒ රූපාවචර බ්‍රහ්ම ලෝක කියනවනේ. ඊට පස්සේ අරූපාවචර බ්‍රහ්ම ලෝක කියනවනේ. ඒක රූපාවචර බ්‍රහ්ම ලෝකවලදී හොඳට බලන්න විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියනකොට ඒ හැම එකකම තියෙනවනේ ප්‍රීතියක් තියෙනවනේ දෙයක් වගේම. ඒ සුඛයක් තියෙනවනේ. එතකොට එතරම් තියෙනවනේ මෙතන රූප සංඥා ටිකක් තියෙනවා. ඒ සංඥා ස්වභාවයක් තියෙනවා. ඒ කියන්නේ ඒකේ අවස්ථා ටිකක් තියෙනවා. ඒ කියන්නේ විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව ඊට පස්සේ විතක්ක ਵਿਚාර සංසිඳිලා එතකොට සුඛ ඒකාග්‍රතාව එතන අපිට තියෙනවා ඒ රූප සංඥාවක් තියෙනවා. එතනත් විඳින සංඥාවක් තියෙනවා. එතකොට එතනින් එහාට අරූපේ තියෙනවානේ. සංඥාව නොදැනෙන ස්වභාවයක් එනවානේ. එතකොට ආස්වාස ප්‍රාස්වාස සංඥාව දැන් මේ මෙතන අසඤ්ඤ තලයට යනවානේ. අසඤ්ඤ තලයට යනවා කියන්නේ දැන් සංඥාව සුකුම වීගෙන යනවානේ. ප්‍රීතියක් වගේ ඊට පස්සේ සුඛේ ඊට පස්සේ ප්‍රීති සුඛ ඊට පස්සේ සංඥාව නොදැනෙන ස්වභාවයක් එනවානේ. දැනෙන ස්වභාවය නොදැනෙන ස්වභාවයට යනවානේ. අර නොදැනෙන ස්වභාවයේත් ඉන්නවා තමන් ඉන්න බවට දැනීමක් තියෙනවානේ. එතරම් දැනීමක් තියෙනවා. ආත්ම දැනීමක්. ආත්මීය දැනීමක්. කෙනා ඉන්නවා. එතන අර ඒ කියන්නේ සංඥාව එතන රූප සංඥා වගේ නෙමෙයි. නමුත් ආත්මීය දැනීම නැති වෙලා නැහැ. ඒ තමන් ඉන්නවා කියන දැනීම තියෙනවා. අතන අර හැමතැනම මෙතන ප්‍රීති සුඛ ඒකරතා ඒ හැමතැනම ඊට වැඩි රළු ස්වභාවයක් හැම එකම සුඛම වීගෙන යන්නේ. හැබැයි සුකුම ස්වභාවයේදී නොදැනෙන ස්වභාවයට ගියත් එතන දැනෙන දැනීමක් තියෙනවනේ ඉන්නවා කියන අරූපේ තියෙන. ඒ කියන්නේ රූපයක් විදිහට ඒක පෙන්වන්න බැරි වුණාට මොන විදිහකටවත් පෙන්වන්න බැරි වුණාට අරූපය කියන්නේ ඒකයි. අරූපය ඒ කියන්නේ තමන් ඉන්නවා කියන දැනීමක් තියෙනවා. මේ තමන් දැන් අපි ගමු දැන් ප්‍රීතියක් හට ගන්නවා. ප්‍රීතියක් හට ගන්නවා කියමු දැන් විතක්ක පරණ ඒවා එනවා යනවා ඒවා ඉවරයි කියමු. විතක්ක ਵਿਚාර ඉවරයි කියමු. දැන් මොන හරි තිබිච්ච මොන හරි අතීතේ මතක් වෙනවා හරි මොන හරි ඉවරයි කියමු. විතක්ක ਵਿਚාර ඉවරයි කියමු. එතකොට ප්‍රීතියක් තියෙනවානේ. ඉවරුණු ප්‍රීතිය තියෙනවානේ. සතුටක් තියෙනවානේ. දැනෙනවානේ. එතකොට ඊට පස්සේ ප්‍රීති සුඛ එනවානේ. ඊට පස්සේ අර කායට පස්සද්ධියට දැනෙන එක. ඒ කියන්නේ දැන් මේ සුඛේ එනවනේ. ඒ කියන්නේ ඒකාග්‍රතාවයට වෙනවනේ. ඒකත් නොදැනෙන ස්වභාවය සුකුම ස්වභාවය ටික මේ සුකුම වීගෙන යන හැටි. සංඥාව සුකුම වෙන හැටි මේ පෙන්වන්නේ. අර සංඥා රළු සංඥා, ශබ්ද වර්ණ කියන ඒවා රළු සංඥා. ඊට පස්සේ කම්පන චංචන ස්වභාවයට මේක එනවා ටික ටික සුකුම වීගෙන.
ශබ්ද වර්ණ කියන එක එකයි කියලා අපි කිව්වේ අන්තිමට. කම්පණය වෙන ස්වභාවයක් කිව්වේ. ශබ්ද වර්ණ කිව්වහම ඒවා ශබ්ද වර්ණ විදියටනේ. නමුත් ඊට පස්සේ කම්පනයක් විතරයි ශබ්දයක් කම්පනයක්, වර්ණෙත් කම්පනයක්. බාහිර එන ආරම්භණයට කම්පනයක්නේ අපිට පේනවානේ කම්පන චංචන කිව්වේ. එකම ස්වභාවයක්. ඒ විදිහට මේ සංඥා සුකුම වීගෙන යනවා. ගිහිලා අන්තිමට සංඥා නොදැන ස්වභාවයටත් වෙනවා. නමුත් එතන නෑ කියන්න බැරි තරම් ඒත් දැනීමක් තියෙනවා කියන ඒක අරූපේ කියන්නේ. මේක තව විදියකින් ගත්තොත් මේ සිතේම ස්වභාව ටිකක්. ඒ කියන්නේ මේක සාමාන්‍ය විදියක් ගැඹුරුයි මේ කියන විදිහට. මේ පැහැදිලි කරන විදිහට. මොකද අර මේවත් එක්කලා පැහැදිලි කරන නිසා පරයයත් එක්කලා. එහෙම නැත්තම් දැන් මෙතන මේ පොත දකිනකොට ඔක්කොම තියෙනවා. දැන් මේ අරමුණේ පොත දකිනවා කියනකොට මේ ඇස් දෙක පියාගෙනත් පොත මතක් වෙනවා කියන්නේ එතන තියෙනවානේ සංඥා රූප සංඥාව තියෙනවා. ඉතින් සංඥාව තියෙනවානේ. ඒ කියන්නේ ඇස් දෙක පියාගෙනත් පොතක් තියෙන බව Taman දන්නවා කියන්නේ පොත ඕන වෙලාවක එළියෙන් හදන්න පුළුවන්. අය හිතේ පොතක් තියෙනකන් එළියෙන් පොතක් හදන්න පුළුවන්. ඔව් එතකොට මේ ටික තියෙනවා. අත්‍තරම මේවා මෙතන තියෙන මෙන්න මෙහෙම දෙයක්. ඒ කියන්නේ මේ ඇවිලා මේ අපි කියනවානේ මේක ශබ්ද වර්ණ ගන්ධ මේ ස්පාක් වෙන එකක් කියනවානේ. එතකොට මෙතන මේවා ශබ්ද විදිහට මෙහෙම ස්පාක් වෙලා මේවා එකට එකතු වෙනක් කියනවානේ. මේක රුප්පණයක් කියනවානේ. මේක අபிසං රූප රූපත්‍ය සංකතං අபிසංකරෝති කියනවා. දැන් මේක මෙහෙම ගත්තාම අපිට දැන් මේ දෙයක් බවට ආත්මීය දැනෙන ස්වභාවයක් තියෙනවානේ. දැන් ඕක අපි ජීවත් වෙනවා වගේ අපිට දැනෙනවානේ. අපි විඳවනවා වගේ දැනෙනවා. අපි දුක් විඳිනවා කියලා දැනෙනවානේ. අපිට මේ උණුසුම සීතල දැන සැපයි වගේ දැනෙනවානේ. අපිට ඊට පස්සේ ඕක දුකක් වගේ සැප දුක් වල අපි ඉන්නවානේ. දැන් ඕක දෙයක් කරන නිසානේ අපිට දෙයක් කරනකොට වටිනාකම් පෙන්නනවානේ. රත්තරන් වටිනවා යකඩ වටින්නේ නැහැ. ওই විදිහටනේ ගන්නෙ. දැන් මේකේ දැන් බාහිර අපි මේ සත්‍ය දකිනකොට වෙන්නේ අපේ මේ තියෙන ඇත්තටම අපිට බාහිරෙන් හැම රත්තරන්වත් රිදීවත් මොකක්වත් බාහිරෙන් හම්බ වෙන්නේ නැහැ. සත්‍ය දකිනවා කියන්නේ යථාභූත භූත වෙන හැටි දකිනවනේ, හැදෙන හැටි දකිනවනේ. එතකොට හැදුනේ මෙතන ශබ්ද වර්ණ කියලා අපි දන්නවනේ හොඳටම. එතකොට මේ මෙතන වෙන දෙයක් නැහැනේ. මෙතන ශබ්ද වර්ණ එකතු වෙලානේ අපි මේ පොත, මේසේ ඇඳ මේ ඔක්කොම ශබ්ද වර්ණනේ නාම රූපනේ. එතකොට මෙතනින් විඥානේ අපි දැන ගැනීමනේ මේ තියෙන්නේ අපි ඒ තුළ බලයක් ගන්නවිලා තනනේ. විඥානේ ඇත්ත වෙලා තියෙනවනේ, පතිත වෙලා තියෙනවනේ බාහිර. දැන් ඔය සින්දුව බාහිරනේ තිබ්බේ. සින්දුවේ ගිය දේවල් හිතුණානේ. ඒක ඔබතුමියගේ හිතේනේ තිබ්බේ. හිතේ තියෙන අරූපේ තියෙනකන් හිත විඳවනවනේ ඕක. දැන් හිතේ තිබිච්ච එකක් නේ ඔබතුමිය දැක්කේ සින්දුවේ ගිය එකක් නෙමෙයි. ඔබතුමියගේ හිතේ තිබුණු මොකක් හරිනේ එළියට එන්නේ. ඒතකොට හිතේ ඒතකොට තිබිලා තියෙනවනේ ඔක්කොම සින්දුවේ ගියේ ඒවා. ඒකේ શબ્දයන්නේ. ඒ શબ્දයක් වුණාට ඔබතුමියට ඒක සින්දුවක් වුණානේ. එහෙනම් ඔබතුමියගේ හිත ඇතුලේ තිබුණානේ ඒකට සංඥා ටිකක්. ඒ සංඥා තියෙනකන් දුක් විඳින්න වෙනවනේ. හිත ඇතුලේ තියෙන සංඥා ඇත්ත වෙලා තියෙන හින්දානේ ඔක වින්දේ. ඒක ඇත්තක් නෙමෙයි කියලා දැක්කනම් ඒක විඳින්න බෑනේ. චන්දරාගේ දුරු වෙන්න එපේ. ඒකනේ අතාභූත ඥානය කියන්නේ. එහෙම කිව්වම හරි ලේසියෝ. අච්චර ලොකු රවුමක් කියන්නේ නැතුව ආර්යයන් වහන්සේ ඒක ඉවලින් මම දැක්ක ඒක ඒක එහෙම අහේ දැක්ක නෙවෙයි ඒක එකපාරටම නැති වුණා එහෙම අර ඇති වෙන ගාම වුණා ගාම දැක්ක ඒක කියන සින්දුව ඇහුණා සින්දුව ඇහෙනකොටම ඒක දැක්කනම් ඒක શબ્දයක් ඒකේ දෙයක් නැති බව දැක්කම ඒක දැනන්නේ ආර්යයන් ඒක શબ્දයක් කියලා ඒක එකපාරටම අර ඇතුලින් දැක්කා ඒක එතනින් ඉවරයි. ඒකට පොඩි කාලයක් ගත වෙන්න පුළුවන්. නමුත් ඒක ටික ටික අඩුයි. ඒ චුට්ටි දැන් උනත් ඒ රාගදේශ එනවා සමහරවිට ඒක ඉවලීම ඇක්ලිච්ච ගාම නැති වෙලා යන සාමාන්‍ය විදිහට තියෙනවා. ඔව් දැන් ඒක නිසා පැහැදිලි කරන්න ගිය ඒ වටවලල්ලක් ගියානේ අපි දැන් ඔබතුමීට ඔක පැහැදිලි කරන්න. ඒ වටවලල්ලේ ලොකු කතාවක් තියෙන උනාට තේරෙනව නේ. ඒක හොඳයි යනවා ඒක ගොඩක් දුරට වටිනවා. ඔව් ඒ කියන්නේ මේකේ අත්තටම අරූපය කියලා තෝම දේවල් කරගත්තොත් ඒකත් දෙයක්නේ. එහෙම දේවල් නැහැ.
නමුත් මේ මට සිස්ටම් හිතෙන ආයෙත් ඒ වෙලාවේ මේ දේවල් කියන්නේ මෙහෙම වුණාම මේකත් මේ දෙයක් නේද කියලා. එතකොට තමයි අර රාගදේශය ඇවිල්ලා භවය යන්නේ ඒවත් හිතෙනවා. ඒ කියන්නේ අපිට මේ අපේ හිත ගැන බලන්න තියෙන්නේ. අපි එළිය නෙමෙයි අපි ફોકસ කරන්න ඕනේ අපේ මේ සිතට මොකද්ද දැනෙන්නේ කිය. සිතට දැනෙනවා නම් එහෙම දෙයක් වගේ නිකන් හොඳයි නරකයි වටිනවා ලස්සනයි කැතයි මොනවා හරි දෙයක් නිරූපණය කරනවා කියෝ. ඒ සංඛාරය දකින්න